දරුවන්ගේ හෙට සිහින සුරැකීම අද ඔබේ වගකීමයි. මිනිමුතු දායාද ළමා රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. අමතන 357 357. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 832 දක්වා ඉහළට. ඊයේ දිනේ පමණක් ආසාදිතයින් 731ක්. කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සංගවා තබා ගන්නා අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර. ඩෙංගු රෝගීන්ගේද වැඩිවීමක්. ගෙවුණු දින 6දී රෝගීහු 84 දෙනෙක් හඳුනා ගෙනති. ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා වෙළඳපළට යොමු කිරීමේ වැඩසටහනක් සඳහා ජනපතිගෙන් උපදෙස්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සමට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම අවසන්. රියාජ් බදියුදීන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ශව අතර පැවති සම්බන්ධතා විමර්ශනයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් වෙනම කණ්ඩායමක්. අමරිකානු ජනාධිපතිවරයා සහ ධවල මන්දිරයේ කොවිඩ් නීති 4ක් කඩ කර ඇතැයි හෙළිවෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 124 දෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වීමත් සමග එම පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනේදී පමණක් ආසාදිතයින් 731 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වේ. කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳ සොයා බැලීමේදී හා විමර්ශනය කිරීමේදී ඇතැම් පුද්ගලයන් හා පාර්ශවයන් තමාට තිබූ රෝගී තත්ත්වයන් හෝ තමා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව සැඟවීමට උත්සාහ කළහොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. එවැනි ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකි. එවැනි ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස යම් අයෙකුට රෝගිය වැළඳුණහොත් හෝ එම රෝගය නිසා මරණයට පත්වීමක් සිදුවහොත් අදාළ තැනැත්තාට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියා කරනු ලැබේ. එමින්ම රෝගී තැනැත්තන් සැඟවීමට යොදාගත් නිශ්චල හෝ චංචල දේපලද තහනමට ලක් කරනු ලැබේ. ප්‍රතිකාර සේවා සඳහා යොමු නොවි මගහැර සිටීමද නිරෝධායන පනත යටතේ වරදකි. එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සොයා පරීක්ෂණ සිදු කරනු ලැබේ. එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර සඳහා රැගෙන යාමට අමාත්‍යාංශයේ එම පුද්ගලයන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබා දීමට පියවරගෙන තිබේ. එහෙත් ඇතැම් පිරිස් එම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතී. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත්තේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා පිළිබඳව සිතා බලාය. එබැවින් මෙම වැඩපිළිවෙලට පූර්ණ සහාය ලබා දෙන්නයි ඇය රෝගීන්ගෙන් ඉල්ලා සිටී. ගෙවුණු මාස 9දී ඩෙංගු රෝගීන් 27866ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹිනි. එය 4000කට ආසන්නය. ඉන්පසු මහනුවර, ගම්පහ, මඩකලපුව සහ ත්‍රිකුණාමලෙන් රෝගීහු වාර්තා වෙති. සමස්තයක් ලෙස ජනවාරි මාසයේ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කෙරේ. මොනරාගලින් මේ දක්වා කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත. මේ මාසයේ ගෙවුණු දින 6දී රෝගීන් 84 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 29%ක්ම බස්නාහිර පළාතේ පදිංචිකරුවෝ වෙති. මේ නිසා ජනතාව තම නිවාස අවට නිරන්තරයෙන් පිරිසිදු කර ගැනීම සිදු කළ යුතුයයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙල
කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. එමගින් රටට මෙන්ම ශ්‍රමිකයින්ටද ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි. විදේශ රැකියා ප්‍රවර්ධනය හා වෙළඳපළ විවිධාංගීකරණයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එතුමා මේ බව පැවසීය. පුහුණු ශ්‍රමිකයන් සඳහා ලෝක රැකියා වෙළඳපළේ ඉහළ ඉල්ලුමක් පවතී. කොරියාව, ජපානය වැනි රටවල රැකියා වෙළඳපළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් වෙයි. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධව සැලසුම් සකස් කළ යුතුයි. පෝලන්තය, රුමීනියා වැනි රටවල රැකියා වෙළඳපළද දැන් ශ්‍රී ලංකාවට විවෘතව පවතී. උපාධිධාරීන් සඳහා විදේශ රැකියා හඳුනා ගැනීමේ වැදගත්කමද එතුමා එහිදී පෙන්වා දුන්නේය. කලා උපාධිධාරීන්ටද එම අවස්ථා හිමි කරගත හැකිය. පුහුණු ශ්‍රමිකින් වැඩි සංඛ්‍යාවක් විදේශ සේවාවට යොමු කිරීම සඳහා භාෂා දැනුම හා පුහුණුව ලබා දීම දැන් ආරම්භ කර තිබේ. එමගින් පුහුණු ශ්‍රමිකයන්ගේ සංචිතයක් ස්ථාපිත කෙරේ. ඒ වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථාන 17ක පන්ති ආරම්භ කර තිබේ. විදේශ ශ්‍රමිකයන් උපයන විනිමය රටට ගෙන්වා ගැනීමට රාජ්‍ය බැංකු ශ්‍රමිකයාගේ පැත්තේ සිට ක්‍රියා කළ යුතුයයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. එම සමකයෙන් එවන මුදල් ඔවුන්ගේ නිවසටම ගෙන ගොස් භාරදීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය බැංකුවලට ක්‍රියාත්මක කළ හැකි. එවිට අවිධිමත්ව සිදුවන මුදල් සංසරණය වළක්වා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මිනිමුතු දායාද ළමාරක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් අමතන 357 නැවතත් ප්‍රවෘත්ති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සන් වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ නිම කෙරුණි. ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරිවරයා මෙම ලිඛිත දේශන භාරගෙන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කර තිබේ. 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍යගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිතුමා සහ කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වෙයි. ඊයේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ පිටරටින් මෙරටට ගෙන්නූ කහකුඩු විනාශ නොකොට සතොස හරහා සහනදායි මිලට ජනතාවට ලබා දීමට රජය ක්‍රියා කරන බවයි. මෙරටට ගෙන්වා ඇති ආනයනික කහ තොග පිටින් පොලිසා විනාශ කරන බවට විජිත හේරත් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ඊයේ පැවති මුදල් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට එක්වෙමින් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ රජය තුළ විවිධ අර්බුද ඇති බව පෙන්වා විපක්ෂය තම බංකොලොත් භාවය වසා ගැනීමට ක්‍රියා කරන බවයි. රජයට රටේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇතැයිද ඔහු පැවසීය. මුජිබුර් රහමාන් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා විවාදයේදී පැවසුවේ සාම්ප්‍රදායික කර්මාන්තවලට නව අවස්ථා ලබා දීමට රජය සූදානම් බවයි. අපනයන ක්ෂේත්‍රද අලුතින් හඳුනාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු ගෙනෙන අප නියෝජිත අංජනා ලියනාරච්චි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි ස්පන්දේශය අනුගමනය කරමින් පාර්ලිමේන්තු සභාවට පැමිණිය යුතු බවයි ඊයේ දිනේදී කතානායකවරයා සඳහන් කර සිටියේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊයේ පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා සහ පාස්කු ප්‍රහාරකයන් පිළිබඳ ඇති සම්බන්ධය පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණ කටයුතු සිදු කිරීමට වෙනමම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ඒකකයක් පිළිතුරා ඇති බවයි. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරු සහරාන් හසීන් සමග පැවැත්වූ දුරකථන සංවාද 7ක් පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේදී විමර්ශනයට ලක් කර ඇති බවත් එම දෙදෙනා අතර ඇති වූ දුරකථන සංවාද සියල්ල සිදුව ඇත්තේ ප්‍රහාරයට මාස 3කට පෙර බවත් එම සියලු ඇමතුම් පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තකට අදාළව සිදු ඇමතුම් බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා. ළමා අප්‍රයෝජන සිදුවීම් පිළිබඳ ඊයේ නැගූ
ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් ජී.එල්.පීරි සමාජසේවකයා සඳහන් කළේ 2020 වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට මේ වසරේ සැප්තැම්බර් මාස 23 වෙනිදා දක්වා ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 6063ක් ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි. ළමා මහේස්ත්‍රාත් අධිකරණ 9ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බවත් අද පෙරවරු 7ට ස්වදේශීය සේවාව ඔස්සේ ප්‍රචාරය වන සුභාරතී සංවාද මණ්ඩපයෙන් 19 වෙනි සහ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සහ විගණනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ. රාජ්‍ය උකසා ආයෝජන බැංකුවේ සභාපති වරලත් ගණකාධිකාරී ආචාර්ය උදය ශ්‍රීකාර්යවසම් මහතා ඊට සහභාගී වීමට නියමිතයි. මිළඟට ප්‍රමුඛ පුවත. අපේ කාලේ වගේ නෙවෙයි. අලුත් වෙන ලෝකයක අපේ දරුවන්ගේ සිහින බලාපොරොත්තු මේ හැම එකක්ම වෙනස්. වේගවත්. මේ සිහිනවලට පණගන්වන්න අපි කලින්ම සූදානම් වෙන්න ඕනේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් මිනිමුතු දායාද ළමා රක්ෂණය. කල්පිරීමෙන් පසු රක්ෂිත මුදලෙන් 125ක්. මවට පියාට හෝ බාරකරුට රක්ෂිත මුදලෙන් 5 ගුණයක රක්ෂණාවරණයක්. දරුවා රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000ක්. දරුවන්ගේ හෙට සිහින සුරැකීම අද ඔබේ වගකීමයි. මිනිමුතු දායාද ළමා රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් අමතන 2357 357. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සෑම වසරකදීම ලැබෙන සීමිත අයදුම්පත් ප්‍රමාණය හේතුවෙන් උසස් පෙළ සමතුන්ගේ සරසවි ප්‍රවේශ කාලය වෙනුවෙන් වසර 1මාරකට ආසන්න කාලයක් වැයවීම නතර කළ යුතුයයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කරයි. ඒ සඳහා වඩාත් තාර්කික ප්‍රායෝගික හා නම්‍යශීලී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ඇතුළු නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. උසස් පෙළ සිසුන් පෙනී සිටින සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය සඳහා ලබා ගන්නා සාමර්ථ්‍ය සරසවි ප්‍රවේශයේදී සැලකිල්ලට ගැනීම මගින් එම විෂය තවදුරටත් සිසුන් අතර ප්‍රචලිත කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම උසස් පෙළ ඉංග්‍රීසි පරීක්ෂණයේදී සිසුන් ලබා ගන්නා සාමර්ථ්‍ය අනුව සරසවි ප්‍රවේශයේදී ඉසෙඩ් අගයට කිසියම් ලකුණක් එකතු කළ හැකි නම් එය වැදගත් වන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනය කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. අද සිට සිකුරාදා තෙක් එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන් පිට හා වේරහැර කාර්යාල ජනතාව සඳහා විවෘත නොවේ. අද සිට ලබන 9 වෙනිදා තෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත ජනතාව පැමිණීමද තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අතරම පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක් දින සේවාව ඇතුළු මහජන සේවා තාවකාලිකව නවත්වා තිබේ. එහි ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල අද සිට ලබන 9 වෙනිදා තෙක් ජනතාවට විවෘත නොවේ. එහෙත් අපොස උසස් පෙළ විභාගය ඇතුළු හදිසි ජාතික හැඳුනුම්පත් අවශ්‍යතා ඇති අය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකක වලින් විමසීම් කළ හැකි. වයිඹ පළාතේ සියලු උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු නවත්වන්නයි වයිඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සියලු ගුරුවරුන්ට දැනුම් දී තිබේ. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනය කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති
කොරෝනා ආසාදිතින්ගේ යළි වැඩිවීමක් බොහෝ රටවලින් වාර්තා වෙයි. එහෙත් පෙර තත්ත්වයට වඩා මරණ සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කරයි. කෙසේවත් මේ වන විට මෙක්සිකෝවේ ආසාදිතයින් මෙන්ම මරණ සංඛ්‍යාවද වැඩි වෙමින් පවතී. එරටින් රෝගීන් 8 ලක්ෂයක් පමණ වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 82000කට ආසන්නය. ඇමරිකාවේ මරණ 2,15,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. බ්‍රසීලයේ ඉන්දියාව වැනි රටවල මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඉකුත්දා අමරිකානු ජනාධිපතිවරයාට මෙන්ම ආර්යාවටද කොවිඩ් වැළඳුනි. එහිදී සෞඛ්‍යංශ හඳුන්වා දුන් කොවිඩ් නීති 4ක් ට්‍රම්ප් මෙන්ම ධවල මන්දිරයේද කඩ කර ඇතැයි හඳුනාගෙන තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා රථකාල 8ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. එහි ප්‍රථම අදියර ඊයේ ආරම්භ විය. කොළඹ කොටුව ලේක් හවුස් ආයතනයේ පිටුපස පිහිටි ටෙලිකොම් රථගාල ඉදිකිරීමේ කටයුතු එහිදී ආරම්භිනි. එම ව්‍යාපෘතියට වැය වන මුදල රුපියල් මිලියන 1113කි. එම මුදල අධිකාරිය මගින්ම වැය කරයි. ඒ අනුව රාජ්‍ය ආයතනයක් ඉදිකරනු ලබන ප්‍රථම බහුවිධ රථගාල මෙයයි. එය මහල් 10කින් යුක්තය. වාහන 252ක් සඳහා ඉඩකඩ පවතී. 2013 වසරේදී මේ ඉදිකිරීමට සැලසුම් කර තිබිනි. දිවයින පුරා මෙවැනි රථගාල 12ක් ඉදිකිරීමට අපේක්ෂිතයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් දැන් අලුත් ඇසුරුමකින්. මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. ඉන්දිය ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පරාජය කොට ලකුණු 57ක ජයක් වාර්තා කිරීමට මුම්බයි ඉන්දියන්ස් පිළ සමත් විය. මුලින් පන්දුවට පහර දුන් මුම්බයි ඉන්දියන්ස් පිළ කඩලු 4කට ලකුණු 193ක් රැස් කළේය. එහිදී සූර්යකුමාර් යාදව් නොදෙවි ලකුණු 79ක් රැස් කළේය. ජයග්‍රාහී ලකුණු 194ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් පිළට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවි ලකුණු 136ක් පමණි. එහිදී මුම්බයි පිලේ ජස්ප්‍රිටා බුම්රා කඩලු 4ක් බිඳ හෙළමින් දක්ෂතා පෙන්වීය. තරගාවලියේ මෙතෙක් පෙරමුණ ගෙන සිටින්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමයි. ඔවුන් තරග 6කට සහභාගී වී 4ක් ජයගෙන ලකුණු 8ක් ලබා සිටී. මීළඟ ප්‍රශ්නය. පන්තියක සිසුන් අතරින් නිමල්ගේ කටේ චොක්ලට් තිබේ නම් රුවන්ගේ කටේද චොක්ලට් තිබේ නම් අසංකගේද රුවන්තිගේද සමින්දගේද අශාන්ගේද ගියාන්ගේද මලිත්ගේද හැම කටකම චොක්ලට් නම් මගේ කටේ චොක්ලට් නැත්තේ ඇයි ළමයි? ඇයි? සර් ඉතින් ඉල්ලුවේ නෑනේ. ආස මේ මංචි චොක්ලට් බිස්කට් අලුත් එක. නියම කොකෝවා වැඩිපුර දාපු චොක්ලට් රස උප්පරිමෙන් වැඩි කරපු මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් දැන් අලුත් ඇසුරුමකින්. මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන හපන් ගිණුමක ඉතිරි කරන පුංචි හපනුන්ට වටිනා ප්‍රශ්නෝත්තර පොතක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන්. රටපුරා ලංකා QR ජාතික වැඩසටහනේ සමාරම්භය ඉකුද්දා ශ්‍රී ලංකා මහ බැංකුව මූලස්ථානයේදී පැවැත්විනි. ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මුල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් පුද්ගලික සමාගම සමග එක්ව සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මුල්‍ය අන්තර්ගත භාවය අවම කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල හඳුන්වා දී තිබේ. මෙමගින් පාරිභෝගිකයින්ට බැංකු සහ මුල්‍ය ආයතනවල ඇති තම ගිණුම හරහා ගනුදෙනු කිරීමට ලබා දී ඇති ජංගම යෙදුම භාවිත කර සේවා පහසුකම් සලසා ගත හැකි. මේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ඉලක්ක කරගත් අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමයකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන හපන් ගිණුමක ඉතිරි කරන පුංචි හපනුන්ට වටිනා ප්‍රශ්නෝත්තර පොතක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන්. එමින්ම ශිෂ්‍යත්වයේ සමත්වන සියලුම හපන් ගිණුම් හිමියන්ට ශාඛා මට්ටමින් තෑගි. වැඩි විස්තර සඳහා ළඟම ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාව වෙත පිය නගන්න. ඉතිරි කරමු ලොවම දිනමු පුංචි පහේ හපනෙක් වෙමු. ආර්ථික පුවත්
ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. රැකියා සඳහා විගමනය මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සංරචකයකි. මෙරට සමස්ත විගමනික ප්‍රජාව මිලියන 1.2කි. වාර්ෂිකව ලක්ෂ 2ක පමණ පිරිසක් විදේශ රැකියා සඳහා යන බව හඳුනාගෙන තිබේ. එහෙත් කොවිඩ් වසංගතය නිසා මේ වසරේදී එම පිරිස 40000කට සීමා වී තිබේ. විදේශ ගුවන් තොටුපළ සහ ගුවන් අවකාශ විවෘත කළ වහාම මෙරටින් වැඩි ශ්‍රමිකින් පිරිසක් විදේශීය ශ්‍රම වෙළඳපළට යොමු කිරීම රජයේ අපේක්ෂාවයි. කොවිඩ් නිසා බලපෑම් එල්ල වූ ශ්‍රමිකින්ගේ රැකියා ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා අදාළ ආයතන සමග සාකච්ඡා කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දී තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. CIB ජනජය වාසනා 15 වන අදියර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අනිකුත් ප්‍රදේශවලට පස්වරුවේ හු රාත්‍රී කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. CIB ජනජය වාසනා 15 වන අදියර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 832 දක්වා ඉහළට. ඊදිනේ පමණක් ආසදිතයින් 731ක්. කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලින් සංගවා තබා ගන්න අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර. ඩෙංගු රෝගීන්ගේද වැඩිවීමක්. ගෙවුණු දින 6දී රෝගීහු 84 දෙනෙක් හඳුනා ගැනිති. ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකින් විදේශ රැකියා වෙළඳපළට යොමු කිරීමේ වැඩසටහනක් සඳහා ජනපතිගෙන් උපදෙස්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම අවසන්. රියාජ් බදියුදීන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ශව අතර පැවති සම්බන්ධතා විමර්ශනයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් වෙනම කණ්ඩායමක්. ඇමරිකානු ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය කොවිඩ් නීති 4ක් කඩ කර ඇතැයි හෙළිවෙයි. ජාතික ගුවන්විදුලි උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.